මෙතන අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මාර්ගසිත උපදින වෙලාවට මේ අභිඥා පරිඥා භාවිතබ්බ පහතබ්බ කියන දේවල් සියල්ලම එකවර උපදිනවා කියන කාරණාව. ඒ කාරණාවේදී සඳහන් කරනවා මේ අභිඥා කියලා කියන්නේ අභිඥාව කියලා සඳහන් කළේ මනාව පිරිසිඳ දැනගන්න නුවණක්. භාවිතෝ කියලා කියන්නේ භාවිතබ්බ කියලා කියන්නේ භාවිතා කරනවා. පාවිච්චි කරනවා තේරුම් ගන්නවා කියන අර්ථය. ඊළඟට සඳහන් කරනවා වඩනවා මනාව වඩනවා කියන එකත් භාවිතෝ කියන එකේ තියෙනවා. ඊළඟට පහතබ්බ කියලා කියන්නේ සමුදය සත්‍ය මනාව තේරුම් අරගෙන පහාන පරිඥාවෙන් එහෙම නැත්නම් මාර්ග ප්‍රඥාවෙන් දැනගන්නවා ප්‍රහාණය කරනවා දුක ප්‍රහාණය කරනවා මනාව අවබෝධ කරනවා කියන කාරණාවල් ටික එතන පැහැදිලි කරනවා. මේ මාර්ගසිත ඇති වෙන වෙලාවේ අභිඥා පරිඥා පහතබ්බ භාවිතබ්බ කියන සියල්ලම එකවර සිදු වෙනවා කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ වෙලාව නම් අති විශේෂ අවස්ථාවක් කියලා. මේ සියල්ල එකවර අවබෝධ වීම මේ විශ්ව තලයේ තියෙන අති විශේෂම අවස්ථාවක්. ඒ කියන්නේ මාර්ගසිත උපදින වෙලාව තාම විශේෂ අවස්ථාවක්. ඒ නිසා මේක සාමාන්‍යයෙන් යෙදෙන්නෙම නැහැ. වෙන්නෙම නැහැ, කෙරෙන්නෙම නැහැ, පහළ වෙන්නෙම නැහැ. වෙනව නම් ඒක ඊටාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමයි සඳහන් කරන්නේ විශ්ව තලයේ ඊටාම පුදුම සහගත අවස්ථාවක් මේ මාර්ගසිත උපදිනවා කියන එක. ඒ කියන්නේ මේ සෝවාන් ආර්ය මාර්ග ඵලයට එනවා කියන එක අපි හිතන විදිහට එනවා කියන එක නෙමෙයි. අපේ හිතේ තියෙනවා නම් මේ අතේ තියාගෙන ඉන්නවා වගේ කියලා මාර්ගඵල එහෙම දෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒ මේ කාරණාව තේරුම් නොගත්ත කෙනෙක්. එහෙම කාටවත් මාර්ගඵල දෙන්න බෑ. මාර්ගඵල ලබන්න ඕනේ. මට මාර්ගඵල දෙන්න වෙන කෙනෙකුටත් බෑ. වෙන කෙනෙකුට මාර්ගඵල දෙන්න මටත් බෑ. ඒක තමන්ගේ වීරියෙන් තමන් ලබන්න ඕනේ අවස්ථාවක් නිසා තමයි සාමාන්‍යයෙන් මේක යෙදෙන්න හේතුවක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. මාර්ගඵලයක් ලැබෙන්න හේතුවක් නැහැ, ලැබෙන්නෙම නැහැ. එහෙනම් මේ විශේෂ අවස්ථාවට යන්න කොයි විදිහට කටයුතු කරන්න ඕනේද? කොයි විදිහට වීර්ය කරන්න ඕනේද? හේතුවක් නැහැ කිව්වට ලැබෙන්නේ නැත්තෙම නැහැ. නමුත් කෝටි සංඛ්‍යාත ලෝකේ කීයෙන් කී දෙනාද? කෝටි නෙමෙයි අසංඛ්‍ය සංඛ්‍යාත ලෝකේ කීයෙන් කී දෙනාද මේ අවස්ථාව අරගෙන සසරින් එතර වුණේ? එතර වුණායම අඩුයි නූනායම වැඩි හිඳයි. ඒ නිසා මේ අති විශේෂ අවස්ථාව මේ සාමාන්‍යයෙන් යෙදෙන්න හේතුවක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. අන්න ඒ නිසා මාර්ගසිත උපදවා ගන්න බැරි තරම අමාරුයි. ඒක උපදවන්න බැරි තරමටම අමාරු දෙයක්. කොයි වගේද අර මනුෂ්‍ය ජීවිතය පිළිබඳ උදාහරණයක් සඳහන් කරනවා අර වියසිදුරෙන් කැස් බෑවෙක් අහස බලනවා වගේ. ඒක වෙන්නම බැරි වැඩක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරනවා ස්වාමීනි ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. බැරිම නෑනේ. ඒ වගේ තමයි මේ වැඩේත්. ඊ타ම කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ කාරණාව පිළිතුනේ සඳහන් කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරික සූත්‍රයේ තමයි මේක සඳහන් කරලා තියෙන්නේ මේ කරුණු කාරණා. එහි සඳහන් කරනවා හරියටම මේ කරුණ දැනගන්න කියලා. මේ සත්‍යාරික සූත්‍රය පරිහරණය කරන එක නම් හරි වටිනවා. මහා චත්තාරික සූත්‍රය. ආතාපි දේශනා මාලාවේ මහා චත්තාරික සූත්‍රය පිළිබඳව දේශනාවක් තියෙනවා. ඒක ශ්‍රවණය කරන්න සියලු දෙනාම. මේ කාරණාව හොඳට වැටහෙනවා. මහා චත්තාරික සූත්‍රය. එතන සඳහන් කරනවා මෙන්න මේ වෙනම ප්‍රගුණ කළ යුතු ධර්මතා එකම මාර්ගසිතක එකවර ඇතිවීම තමයි මේ කියන විශේෂත්වය. වෙනම ප්‍රගුණ කරන්න ඕන ධර්මතා එකම සිතක එකපාර උපදිනවා. ඒකයි මේ මාර්ගඵල ලැබුණ මාර්ගසිත උපන්න කියලා කියන්නේ. වෙනම ප්‍රගුණ කළ යුතු ධර්මතා කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. ඒක සඳහන් කරනවා. නමුත් මේ එකම සිතක උපදින එක හරි අමාරු වැඩක්. ඒක වෙන්නේ නැහැ. වෙනම ප්‍රගුණ කරන්න ඕන දේවල් එකපාර උපදිනවා. ඒ නිසා සඳහන් කරනවා වෙනම පුරුදු කරලා එහි නිපුණත්වයකටපත් වෙලා
එකින් එකට මන දැනුමක් ලැබලත් ඒ කාරණාව අපට අමාරු කාරණාවක් බවට පත් වෙනවා. කරුණු දෙකක් එකවර අපට කවදාවත් කරන්න බෑ. මේ ජීවිතේ මොන තරම් ලෞකික අධ්‍යාපනයෙන් පෝසත් වෙලා තිබුණත් ගණිතඥයෙක් විද්‍යාඥයෙක් වෙලා හිටියත් එයාට එකම කාරණාව එකම හිතින් එකවර කරන්න බැරුව යනවා. අපි කියමුකෝ ಗುಣ කිරීමකුයි බෙදීමකුයි යම් ඉලක්කම් දෙකක් ಗುಣ කරනවා යම් ඉලක්කම් දෙකක් බෙදෙනවා. අපි කියමු එකම ඉලක්කම් දෙක ಗುಣ කිරීම සහ බෙදීම කියන කාරණා දෙක ඔහුට එකම වෙලාවෙ කරන්න කොහොමවත් බෑ. බෑමයි ඒක කරන්න. නමුත් ඔහු ගණිතඥයෙක්. ගණිතය පිළිබඳව ලොකු විද්‍යාඥයෙක්. නමුත් එකම කාරණාව ඔහුට එකම හිතින් කරන්න බැරුව යනවා. නමුත් මාර්ගසිත උපදිනවා කියලා කියන්නේ ඒ දෙකම එකට කරනවා වගේ වැඩක්. දෙකක් නෙමෙයි කරුණු ගණනාවක්. ඒ කොච්චර ගණනාවක්ද කියන කාරණාව පින්නතිනේ මේ මාර්ගයේ අංග 8ක් තියෙනවා. අපි කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ අංග 8 එකවර උපදවා ගන්න ඕනේ මාර්ගසිතේදී. අංග 8ම එකපාර උපදින්න ඕනේ. දැන් අපිට පුළුවන් අංග දෙකක් එකපාර මෙනෙහි කරන්න. අංග දෙකක් එකපාර මෙනෙහි කරන්න බෑ අපිට කොහොමවත්. සම්මා වාචා කියවහම සම්මා කම්මන්ත කියවහම අපිට කිසිසේත්ම ඕක එකවර මෙනෙහි කරන්න බෑ. එකින් එකයි මෙනෙහි කරන්න වෙන්නේ. නමුත් මාර්ගසිත උපදින වෙලාවේ මේ 8ම එකපාර උපදිනවා විදුලියක් හිටුවා වගේ. ඊටත් වඩා වේගවත්. එකම පාර. 8ම එකම පාර උපදිනවා. නමුත් ඒ 8 කියලා කියහම මේ 8 විතරක් නෙමෙයිනේ තියෙන්නේ. මේ 8 එකක් ගානේ තව ප්‍රභේද තියෙනවා. සම්මා වාචා කියලා කියහම ප්‍රභේද 4ක් තියෙනවා. මුසාවාද, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා. එතකොට සම්මා වාචා අවබෝධ වුණා කියලා කියන්නේ මේ 4ම අවබෝධ වෙන්න ඕනේ. එතකොට 8ක් තියෙනවා කියහම එකක් අවබෝධ වෙනකොට මේ 4ම අවබෝධ වෙන්න ඕනේ. සම්මා කම්මන්ත කියලා කියහම තව 3ක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වෙන්වීම. දැන් 8ක් කියලා කතා කරනකොට මෙතනම කරුණු 7ක් වෙලා. ඉතින් මේ අංග 8 තියෙන අනික් ප්‍රභේදත් එක්ක මේ සියල්ලම එකපාර උපන්නා කියන එකයි මාර්ගසිත පහළ වුණා කියලා කියන්නේ. එතකොට මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා කියන වචනයම සෝවාන් ආර්ය ශ්‍රාවකයා කියන කෙනාම මේ ලෝකෙ මොනතරම් පරම පූජනීයද කියන කාරණාවට යන්න බෑ. රහතන් වහන්සේ ගැන කතා කරනකොට අපි සෝවාන් උත්තමයා ගැන දකින්නේ නිකන් පළවෙනි පන්තියේ ඉඳලා හතරවෙනියා ගාවට ගියා වගේ. එක රහත් බව කියලා බැලුවොත් අපි නිකන් හතරවෙනියා දිහා බලනවා වගේ බලන්නේ. නමුත් අද ඔබයි මමයි ඉන්න තැන ඉඳලා ඒ සෝවාන් ශ්‍රාවකයා දිහා අපි කොහොමද හතරවෙනියා දිහා බලනවා වගේ බලන්නේ. අපිට මේ ලෝකේ හිතා ගන්න බැරි පුද්ගලයෙක් සෝවාන් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. මේ මාර්ගසිත උපදවාගත්ත කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ හින්දායි සතර පායෙන් නිදහස් වෙන්නේ. ඒ හින්දායි ඊට අදාළ පව් උන්වහන්සේ අතින් කෙරෙන්නේ නැත්තේ. අනේ කාරණාව මනම අවබෝධ කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ සම්මා කම්මන්ත පින්නතෙන් ප්‍රාණඝාතය, අදත්තාදානයේ, කාමමිත්‍යාචාරයේ පංචිල් පද පහෙන් 3ක්. එහෙනම් මේ ඔක්කොම පැත්තක තියලා මේ සිල්පද 5 රකින්නවා කියන තැනට අපි මොනතරම් වීරිය වඩන්න වේද? ඒක වඩන එක ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළේ නිකන් සාමාන්‍ය තත්වයක් නෙමෙයි. යමෙක් හරියට මේ සිල් ආරක්ෂා කරනවා නම් ඔහු පුදුම ධනවතෙක් වෙනවා. ලෞකික පැත්තෙනුත් ධනවත් වෙනවා. ලෝකෝත්තර පැත්තෙනුත් ධනවත් වෙනවා. යම් කෙනෙක් සමහරලා හිතන්නේ මේ බුද්ධ ආගමේ කී හිටියට අපිට මොනවද හම්බ වුනේ කියලා. හරියට ලෝකෙ මිත්‍යා දෘෂ්ටි. සමහර තැන්වල අහිංසක මිනිස්සු බිලීබා ගන්න තියෙන ක්‍රම ඕන තරම්. ධර්මයේ නොදන්නේ නැති අය වේගෙන් ඒවට පැටලෙනවා. සමහර ප්‍රදේශවල තියෙනවා. දරුවෝ පෙර පාසල් යන දරුවෝ ඉස්කෝලේ එකේ දෙකේ ඉන්න ළමයි අඬ ගහගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට තෑගි දෙනවා. බුදුරජාණන් වහන්සේගේ පින්තූරෙත් තියලා තියෙනවා. තව ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුගේ පින්තූරෙකුත් තියලා තියෙනවා. දෙන්නටම වන්දනවා. භාග්‍යතුන් වහන්සේටත් වන්දිනවා, අනික් අයටත් වන්දනවා.
ඒකට ගැටලුවක් නැහැ. දැන් බෞද්ධ ළමයින්නුත් ඉන්නවා බුදුරජාණන් වහන්සේටත් වැන්දන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිකම්ම බලාගෙන ඉන්නවා. හැබැයි අනික් ශාස්ත්‍රුන් වහන්සේගෙන් මේගොල්ලන්ට පොත් හම්බ වෙනවා, අධිකෝදු හම්බ වෙනවා, ටෝපි හම්බ වෙනවා, චොකලට් හම්බ වෙනවා. ඒතර අර ළමයිගෙන් අහනවා දැන් දෙන්නගෙන් කවුද හොඳ? ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මොකවත් හම්බුනේ නැහැ. ඉතින් මේ අහිංසකකම හින්දා මේක තේරුම් ගන්න බැරි හින්දා අපි හිතනවා එහෙම ගියහම අපිට හුඟක් ඒවා හම්බ වෙයි. නමුත් තමන් ගාව තියෙන කම්මැලිකම හින්දා අපිට කොහොමද ධනෙ ගලාගෙන එන්නේ කියන කාරණාව අපි දන්නේ නැහැ. පුණ්‍යාභිසන්ද සූත්‍රයේ කියන වචනේවත් අහලා නැහැ. ඒකයි මම කිව්වේ ධර්මයේ නොදන්න කෙනා මොන තරම් සංසාරේ අසරණද කියලා. සුඛස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා. මේ පුණ්‍යාභිසන්ද සූත්‍රයේ දේශනා කරන්නේ අග්‍ර වූ සැපයක් ලැබෙනවා බුදුන් සරණ ගියපු කෙනාට. සෝ අග්ගිකා අග්‍ර වූ සැපයක්. සග්ග සංවත්තනිකා මේ ලෝක වශයෙන් දෙන්න තියෙන සියලුම සැප දීලා මේ ලෝක වශයෙන් හම්බෙන්න තියෙන සියලුම සැප හම්බ වුණා කියලා කියන්නේ අපි ආර්ථික වශයෙන් උත් ඊටාම ඉහළට ආවා කියන එකනේ. එහෙම නැත්නම් මේ ලෝකේ ලෞකික සැප හම්බෙන්නේ නැහැනේ හොඳ ආර්ථිකයක් තිබුණ නැත්තම්. එහෙනම් මේ ලෝක වශයෙන් ලැබෙන්න තියෙන ඉහළම සැප හම්බ වෙලා සග්ග සංවත්තනිකා අන්තිමේ මරණයෙන් පස්සේ ස්වර්ගයේ උපද්දවනවා. කවුද මේ? බුදුන් සරණ ගියපු කෙනා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරියට පන්සිල් ආරක්ෂා කරනවා නම් ඔහු දියුණු වෙනවා කියලා. බුදුන් සරණ ගිහිල්ලා මේ පන්සිල් රකින්න පුද්ගලයා කවදාවත් මේ ලෝකෙ දුගියෝ වෙන්නේ නැහැ. යම් දුප්පත්කමක් තිබුණත් එයා කවදාවත් කඩා වැටෙන්නේ නැහැ මං දුප්පත් කියලා. සුපබුද්ධි කුට්ටි සෝවාන් වෙලා ඉන්න වෙලාවේ සක්දෙවිඳු ඇවිල්ලා කීවේ මං උඹේ අසනීපෙත් සනීප කරනවා කුෂ්ඨ රෝගී. ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම දෙනවා. හැබැයි මං කියන වචන තුනක් තියෙනවා ඒක කියාපන් එකපාරක්. බුදුන් නොවේ කියාපන්, දහම් නොවේ කියාපන්, සංගුන් නොවේ කියාපන්. එච්චරයි කියන්නේ කිව්වේ. නමුත් මේ අන්තිම දිලින්දා මුළු ජීවිතේම ලෙඩෙන් පෙළෙනවා කවුරුවත් මෙයාට කැමති නැහැ පිළිකුල් කරනවා හරියට ඇඟ පුරාම දිය වැක්කිරෙනවා බිබිලි කහ. නමුත් මෙයා කියනවා ඔබ සක්‍රිය වුණත් මහඥානියෙක් බවයි මට පේන්නේ. කරුණාකරලා මගේ මාර්ගයෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ දිලිඳු බව නැති කරනවා කිව්වා. නමුත් දැන් එයා තේරුම් අරන් තියෙනවා මං දිලිඳු නෑ. මම මේ ලෝකේ ඉන්න උසස් පෝසතෙක්. මම මැරිලා අපායට යන්නේ නැති කෙනෙක්. එහෙනම් මං දිලිඳු නෑ. එහෙනම් මෙතනදී ඔය කල්පනා කරන ලොකු ආර්ථික ලෞකික සම්පත ලැබුණේ නැතත් එයා දියුණු පුජ්‍යලයක් හැටියටයි දකින්නේ. නමුත් මනාව සිල් රකින්න කෙනා දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ දියුණුව වේගෙන් ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ පංචශීල් පද පහ සම්බන්ධයෙන්ම ධර්මයේ කරුණු එකක් ගානේ වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. මේ තුන්වෙනි සිල්පදේ කාමේසු මිච්ඡාචාරා. මේ එක සිල්පදයක් රැකලා මේක සිල්පදයක් රකින්න එකත් ලෝකේ ලොකු භාවනාවක්. සිල්පද පහෙන් එකක් රකින්න එක පුදුම භාවනාවක්. ඉතින් පාණාතිපාතාව පිළිබඳව අර ධර්මයේ සඳහන් කරනවා චක්කන කියලා ළමයෙකුගේ උදාහරණයක්. අඹරැලි වෙහෙරෙන් ස්වාමීන් වහන්සේ නමකින් පන්සිල් අරගත් උපාසක මහත්තයා පිඹුරේකට අහු වෙලා අතේ කැත්ත තිබ්බා පිඹුරා වෙලා ගන්නකොට කපනවා කියලා හිතුණා. නමුත් මේ පව්කාර හිත එන්නේ කැත්ත හින්දනේ කියලා කැත්ත විසික් කරනකොට පිඹුරා උපාසක මහත්තයා අතහැරලා යනවා. චක්කනට හම්බෙච්ච හාවා අම්මා සුවපත් කරන්න නම් හාවෙකුගේ මස් ඕනේ. නමුත් හාවගේ පපුව ගැහෙනවා තමන්ගේ අතට දෙනිච්ච නිසා එක්කෙනෙකුගේ ජීවිතේ රකින්න තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්නේ මොකද? මෙයා ගැහෙන්නේ පණ බයේ, මගේ අම්මත් ගේ ඇතුලේ ගැහෙන්නේ පණ බයේ. මං ඒ පණ රකින්නයි මේ තව එක්කෙනෙක් මරන්න හදන්නේ. හාවා තේරියා. අයියා මතක් කරනකොට අම්මට වඩා උඹට හාවා වටිනවද කියලා දුක හිතිලා අම්මා ගාවට ගිහලා සත්‍යක්‍රියාවක් කළා. මං ඒ සතාට අබේ දුන්න බව සත්‍ය නම් මගේ අම්මා සූපත් වෙන්න ඕනේ කියලා. ඒ වචනේටම ඒ අම්මා සනීප වෙනවා. මේ සීලයේ තියෙන එච්චර බලයක්. කාමේසු මිච්ඡාචාරාව පිළිබඳව සඳහන් කරනවා එක වැඩි මිනිස්සෙක් කැලෑව යනවා. එයා උගුල් 100ක් හදනවා දවසකට. මේ උගුල් 100ෙන්ම සත්තු මරාගෙන තමයි ජීවත් වෙන්නේ. එදා මගදී යනකොට මෙයාට හාමුදුරු කෙනෙක් හම්බුණා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. නමුත් මෙයා දන්නේ නැහැ රහතන් වහන්සේ නමක් බව. උන්වහන්සේට වැන්දට පස්සේ මෙයාට පන්සිල් දුන්නා. පන්සිල් දීලා කිව්වා දිවි හිමියෙන් සිල් කඩන්න එපා කියලා. මේ මිනිස්සයා කියනවා මට බෑ සිල් රකින්න. මේ මෙව රකින්න එක හරි අමාරු
අමාරු වැඩක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙයාත් එක්ක තර්ක කරලා අපාය ගැන කියලා බය කරලා එහෙම මුකුත් කියන්නේ ගියේ නෑ. බය කරනව නෙමෙයි. ඉතින් මහා දේශනාවක් කරලා අපායවල ගැන කියලා දුක් ගැන කියලා මෙයාට එහෙම කිව්වට මේක වැටහෙන්නේ නෑ. ඒ හින්දා තමයි ඇහුවේ මේ පහෙන් රකින්න පුළුවන් ඒවා එකක්වත් නැද්ද කියලා. මෙයා ටික වෙලාවක් කල්පනා කරලා කියනවා එකක් පුළුවන් හැබැයි අනික් හතරම බෑ. මොකද්ද පුළුවන් එක? මෙයා කියනවා මං විවාහකයි. මට බිරිඳක් ඉන්නවා. ඒ හින්දා මට වැරදි කාම සේවනයට යන්න ඕනේ නෑ. මං ඒක රකින්නම්. හැබැයි අනික් හතරම බෑ. රහතන් වහන්සේ පොරොන්දු කරවගත්තා කෑලි කැපුවත් නැත්නම් දිවි හිමියෙන් මේක රකින්නවාද කියලා රකින්නවා කිව්වා. අනේ ගිහිල්ලා බලහම උගුල් එක සතෙක්වත් නැහැ. සුන් ඌ බලාපොරොත්තු ඇතුව ආපහු ගෙදර යනකොට දැක්ක සිටුතුමාගේ වත්තේ බැඳලා හිටියා පුෂ්ටිමත් එළදෙන්නු වගේ. ගිහින් නිදාගත්ත රාත්‍රියේ ඇවිල්ලා ලෙහෙනවා කියලා. නැත්නම් අර ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ නේ. රෑ ඇවිල්ලා තාප්පෙට උඩින් පැනලා එළදෙන්නු ලෙහෙනවා. ඔක්කොම නිදි. එක තරුණියක් ඇහැරිලා ඉන්නවා. ඇය දැක්කා. බොහොම සුන්දර ලාභාල තරුණියක්. ඇවිල්ලා මෙයාට කතා කරනකොට බය වුණා. බය වෙලා අනේ මට සමා වෙන්න. මං හොරකමේ ආපු බව ඇත්ත. මට දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා. ඒගොල්ලෝ ජීවත් කරවන්න විදිහක් නැතුව ඒ හොරකමේ ආවේ. සිරිතුමාට කියන්න එපා, මං අල්ල ගන්න එපා. හෙට උදේට දංගෙඩියට ගෙනියන්න එපා. උල තියන්න එපා, ඇතාරුව පාගවන්න එපා. සිරිතුමා දැනගත්තොත් එහෙම දේවල් තමයි මට වෙන්නේ. මම වැසියෝ ටික ආපහු ගැට ගහන්නම් මට යන්න දෙන්න කියලා සමාව ඉල්ලුවා. අර තරුණිය කියනවා කමක් නැහැ. අරගෙන යන්න. හැබැයි මටත් උදව්වක් කරලා යන්න. උදව්ව මොකද්ද කියලා ඇහුවට පස්සේ යාගේ උදව්ව කීවා. ඒ වෙලාවේ මෙයා කියනවා කෑ ගැහුවට කමකුත් නැහැ. සිටුතුමාට ඇහැරෙව්වට කමකුත් නැහැ. හෙට උදේ මං උල තිබ්බත් කමක් නැහැ. මං අද දවල් ස්වාමීන් වහන්සේ නමකට පොරොන්දුනා ඔය සිල්පදී කඩන්නේ නැහැ කියලා. මං උල තිබ්බත් ඔක කඩන්නේ නැහැ. සිටුතුමා මේක අහගෙන හිටියා. අර කාන්තාව මාලිගාවේ නිරපලා දැම්මා. අර මිනිහයාගෙන් ඇහුවා ඇයි උඹ හොරකම් කරන්න ආවේ? මෙයා දුප්පත්කම ගැන කිව්වා. මෙයාට මාලිගාවකුත් දීලා, ධන සම්පතුත් දීලා. උඹ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. මේ වාගේ සුන්දර කෙනෙක් මෙහෙම යෝජනාවක් කරනකොට මේ වාගේ වෙලාවක ඒක මග අරින්න ඔබ ශ්‍රේෂ්ඨ මිනිහෙක්. සිටු තනතුරුකුත් දීලා තමයි එයාට සැලකුවේ. රැක්කේ එක සිල්පදයයි. නමුත් ශ්‍රද්ධාව නැත්තම් අපි මුලින් කතා කළා වගේ අපිට මේ සිල් වල ලොකු වටිනකමක් නෑ. යමෙක් තෙරුවන් සරණ ගිහිල්ලා මේ සිල්පද පහ ආරක්ෂා කරනවා නම් ඔහුත් මේ ලෝකේ පූජනීය පුද්ගලෙක්. එතෙන්ට ගෙනියන්න භාග්‍යතුන් වහන්සේ අපට සිල් දේශනා කළා මිසක් මහ රෑනක කොටු කරලා හිර කරලා තියලා අපිට රිදවන්න පලිගන්න මං තනියම බුදු වෙන්න වෙරවෑයම් කරන වෙලාවේ උඹලා එදා සුරසැප වින්දා දැන් සැප ඕනනම් මෙහෙම හිර වෙනින්න කියලා අපිට දුක් දුන්නා හැම නෙමෙයි අප්‍රමාණ අනුකම්පා කරලායි මේ තියෙන්නේ. ඒ නිසා මේ සිල් හරියට වටිනවා. එහෙනම් මාර්ගසිතේදී මේ ඔක්කොම එකපාර මේ සේරම මේ වගේ තියෙන ආනිසංසත් එක්ක මේ සියල්ල වැටහෙන්න ඕනේ. ඊළඟට සම්මා ආජීව කියලා කියහම ප්‍රභේද 8ක් තියෙනවා. සම්මා දිට්ඨි කියලා කියවහම ලෞකික වශයෙන්ම 10ක් තියෙනවා. දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කාරණාවක් සඳහන් කරලා තියෙනවා. මේ දසවස්තුක සම්මා දිට්ඨිය මේක හරියටම සම්පූර්ණ නැත්නම් අපිට හරියට බණක්වත් අහන්න බැරුව යනවා. දසවස්තුක සම්මා දිට්ඨිය සම්පූර්ණ නැත්නම් හරියට බණක්වත් අහන්න බැරුව යනවා. මොකද ශ්‍රද්ධාව නැති හින්දා. මේ සම්මා දිට්ඨියෙන් එතනින් පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාව. ඒ කාරණාවේ පළවෙනි එක අත්ති දින්නම්. අත්ති දින්නම් කියලා කියන්නේ දානයේ විපාක, දානයේ විපාක ඇත. ශ්‍රමණ බ්‍රාහ්මනාදී දුගී මගී යාචකයන්ට දන් දුන්නාම ඒකේ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. ඉතින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දුන්නාම කොහොම විපාකද? දුගී මගී යාචකයන්ට දන් දුන්නාම කොහොම විපාකද? තිරිසන් ආදී සතුන්ට දන් දුන්නාම කොහොම විපාකද? කියන කාරණාව මනාව දැනගෙන පිළිගන්නවා. මේ කාට දුන්නත් යම් ආනිසංසයක් තියෙනවා. සීල ගුණයෙන් උසස් විදිහට ආනිසංස වැඩි. අත්ති දින්නම්. එහෙනම් මේ දානෙහි විපාක ඇත කියලා පිළිගන්නවා. අත්ති ඉත්තං මහා පූජාව. මහා පූජාවේ ආනිසංස වැඩි. එක නමක් වළඳවනවට වඩා 10 නමක් වළඳවන්න තියෙනවා නම් ආනිසංස වැඩි. එක මලක් පූජා කරනවට වඩා මල් 100ක් පූජා කරන්න තියෙනවා නම් ආනිසංස වැඩි. මොකද මම මල් 100ක් පූජා කරන්න හොයන්න
පිරිසිදු කරන්න, සකසන්න මේ සියල්ල වෙනුවෙන් මම විශාල කැපකිරීමක් පරිත්‍යාගයක් කරන්න එපේ. ඒ පරිත්‍යාගය නිසා මට අත්හැරීමක් තියෙනවා. ලෞකික ජීවිතේ යම් අත්හැරීමක් තියෙනවා. ආන්ගේ අත්හැරීමත් එක්ක මහා පූජාව බලවත්. ඉතින් මහා පූජාව කියලා කියහම තව බොහෝ කරුණු එකට එකතු කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා අත්ති හුතං පින් සලකා ගුණවතුන් වෙත ආහාර පාන ආදී වස්තු පඳුරු කොට යැවීමෙන් මරණින් මතු ඉෂ්ට ඵල විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ති හුතං. අපි අර සඳහන් කරනවා පිළිය යුත්තන් පිළීම වගේ ගුණ සලකා පූජ්‍ය උතුමන්ට නොඑක් දේවල් වලින් සලකහම ඒකේ විපාකයක් තියෙනවා කියලා පිළිගැනීම තමයි මෙතන අත්ති හුතං කියලා සඳහන් කරන්නේ. අත්ති සුකට දුක්කටානම් කම්මානම් ඵලං විපාකෝ යහපත් ක්‍රියාවෝයයි කියනු ලබන විහාර දාගැබ් ධම්හල් පොත්හල් ආදී දේවල් සකස් කිරීම, බෝමලු පෙතිපිලිම ආදී සකස් කිරීම, ඊළඟට ලිම් පොකුණු අම්බලන් ආදී සකස් කිරීම, මේ මල් හට ගන්නා මල්ලුයන්, ඵල හට ගන්නා විවිධ පළතුරු හට ගන්න ගස් වර්ග මේ වගේ දේවල් රෝපණය කිරීමෙන් අප්‍රමාණ වූ කුසලයක් ලැබෙනවා. බොහෝ දෙනාට ප්‍රයෝජනෙ සඳහා බොහෝ දෙනාගේ ශ්‍රද්ධාව උපද්දවන්න පුළුවන් කරුණු කාරණා සඳහා මේ වගේ අපමණ පින් තියෙනවා. ඒකයි කියන්නේ අත්ති සුකට දුක්කටානම් කම්මානම් ඵලං විපාකෝ. මේ අනුන්ගේ දුකට සැපට පිහිට වෙන්න අපිට පුළුවන් වුණානේ අර අම්බලන් ආදී හදලා ශ්‍රද්ධාව උපද්දවන්න පුළුවන් වුණානේ දාගැබ් මහබෝ හදලා. එහෙනම් ඒ වගේ අපිට විපාකයක් තියෙනවා. කුසලයක් තියෙනවා කියලා එකකින් පිළිගන්න ඕනේ. අත්ති අයං ලෝකෝ මෙලොවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ කියලා එකක් තියෙනවා. ඉතින් මේ අපි ඔක්කොම ජීවත් වෙන්නේ මේ ලෝකේ. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ. මම කියලා කෙනෙක්වත් නැත්තම් මේ ලෝකේ කියලා ඒකුත් නෑ කියලා තව කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකින් සාකච්ඡා කරන්න පුළුවන් නෑ. මෙලොවක් කියලා එකක් තියෙනවා. අත්ති පරලෝකෝ මරණින් පස්සෙත් තව ලෝකයක් තියෙනවා. මේ ලෝකෙන් පස්සේ අපිට උපදින්න තව ලෝකයක් තියෙනවා. මේක මගේ අන්තිම උපත. මේක පළවෙනි එකක් නෙමෙයි. මේක අන්තිම එකක් නෙමෙයි. එහෙනම් මේයින් පස්සේ තව එකක් තියෙනවා. කවුරු පිළිගත්තත් නැතත් කැමති වුණත් අකමැති වුණත් තව තැනක උපදින්න සිද්ධ වෙනවමයි. මේක කවුරුවත් පිළිගත්තත් නැතත් ඒක එහෙමමයි. පිළිගන්න කෙනාටත් එහෙමයි, නැති කෙනාටත් එහෙමයි. අත්ති පරලෝකෝ අත්ති මාතා අම්මා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එතකොට මේ ලෝකේ එක කාන්තාවද ඉන්නේ? නෑ, කාන්තාව කෝටි ගණනක් අතරින් අම්මා කියන කෙනා බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා දේශනා කරනවා. අම්මා අනික් අයට වඩා හරි වෙනස්. එහෙනම් කාන්තාව ලක්ෂ ගණනක් කෝටි ගණනකට සලකන අතර අම්මට ඒ සියලු දෙනාට වඩා විශේෂයෙන් සලකන්න වටිනවා. ඒ වෙන දෙයක් හින්දා නෙමෙයි, මම නැමැති පුජ්‍යලයට ජීවිතය දානය කරලා දීපු හින්දා. මට මේ උපත අම්මනේ දුන්නේ. විඳින්න පුළුවන් දුක් අම්මා කොච්චර විඳලාද මං කුසේ ඉන්න කාලේ. පළවෙනි දරුවා බිහි කරපු අම්මා කෙනෙක් හොඳටම දන්නවා දෙවෙනි දරුවා කුසට එන්න කලින් මම පළවෙනි එක්කෙනා බඩේ තියාගෙන මාස 9ක් 9මාරක් කොයිතරම් දුක් විඳද. ඒ දුක නම් ආයෙ විඳින්න බෑ. මට ආයෙ නම් දරුවෝ එපා. නමුත් දෙවෙනි දරුවත් කුසට ආවට පස්සේ අම්මා ඒ දරුවා අයින් කරන්න කල්පනා කරුවේ නෑනේ, හැදුවනේ. පළවෙනි එක්කෙනාගෙන් විඳපු දුක බිහි කරන්න ගිහිල්ලත් ටික වැඩෙනකොටත් විඳපු දුක හොඳටම අම්මා දැනත් තව දරුවෙකුට අම්මා ඉඩ දුන්නා. අම්මගේ සුවය හෙව්වේ නෑ, තව දරුවෙකුට ජීවිත දාණය දෙන්න කල්පනා කළා. ඒ නිසා අම්මා හරි ශ්‍රේෂ්ඨයි අපිට ජීවිතය දුන්නු හින්දා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අම්මට ඔයා කියලා කතා කරුවොත් ඒකටත් පව් සිද්ධ වෙනවා. මොකද ඒ අම්මට අගෞරව කළා. අම්මට ඔයා කියන්න කියලා දේශනා කරලා නැහැ. නමුත් තව කාන්තාවකටත් ඔයා කියන්න එපා කියලා කිව්වද? නෑ, අනික් අයට කීවට කමක් නැහැ. හැබැයි අම්මට කියන්න එපා. එහෙනම් අම්මා විශේෂයි. අම්මට රවලා බලන්න එපා. අම්මා මොන හරි කියනකොට එකට එක කියන්න එපා. අනික් අයත් එක්ක එකට එක කියාගෙන ගියාට මොකවත් වෙනවා කියලා සඳහන් කෙරුවා නෙමෙයි. දේශසිතක් ආවොත් පව් සිද්ධ වෙන බව ඇත්ත. නමුත් අම්මා එක්ක හැසිරෙන එක ඊට වඩා හරියට පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් අත්ති පිතා තාත්තත් එහෙමයි. අම්මා විතරක් නෙමෙයි
තාත්තත් එහෙමයි. තාත්තා එක්කත් එක ටික කියන්න එපා. තාත්තා දිහාත් රවලා බලන්න එපා. තාත්තටත් ඔයා කියන්න එපා. තාත්තා ගෙදරට ගොඩ වෙනකොට උස්සාසනයක ඉඳලා ඉන්නවා නම් නැගිටලා තාත්තට ආචාර නොකර ඉන්න එපා. උස්සාසනයක ඉන්නවා නැගිටලා තාත්තට ආචාර කරන්න ඕනේ. කියන්නේ තාත්තා එනකොට නැගිටින්න ඕනේ. අම්මයි තාත්තයි දෙන්නම දුර ගමනක් ගිහිල්ලා එනකන් අපි ගෙදර හිටියා නම් ඒ දෙන්නගෙට ඇතුල් වෙනකොට ඒ දෙන්නට වැඳලා පිළිගන්න ඕනේ. මේ මාලිගාවේ මෙතෙක් වෙලා හිටියා. දැන් ඔබත් එක්ක ජීවත් වෙන්න අපිට අවසර දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන වැඩ ඉන්න අපි අවසර ඉල්ලනවා වගේ අනුන්ගේ ගෙදරකට ගිහිල්ලා මට අදරයට මෙහෙ ඉන්න දෙන්න පුළුවන්ද කියලා අවසර ඉල්ලනවා වගේ අම්මා තාත්තා ඉන්න තැන ඒ දෙන්නගෙන් අවසර ඉල්ලන්න ඕනේ. ඔබ දෙදෙනා එක්ක ජීවත් වෙන්න අවසර දෙන්න කියලා. කතා බහ කරන්න අපෙන් වචන වැරදුනොත් අපෙන් වචනයක් වැරදුනොත් සමා වෙන්න කියලා හැම වෙලාවෙම සමාව ඉල්ලන්න ඕනේ. හැම වෙලාවෙම අම්මා තාත්තට වඳින්න ගියාම ඒක කියලා වඳින්න ඕනේ. ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් සිදු වුණා නම් යම් වරදක් ඒ සියලු වැරදි වලට සමාව දෙන්න කියලා. සිහි තියෙන්න ඕනේ අම්මට පිටුපාලා තාත්තට වඳින්න එපා. තාත්තට පිටුපාලා අම්මට වඳින්න එපා. මේ ලෝකේ වෙන කාගෙන්වත් සමාව ඉල්ලන්න කියලා දේශනා නොකලට භාග්‍යතුන් වහන්සේ අම්මා තාත්තා ගැන දේශනා කරනකොට දේශනා කළා අම්මා තාත්තා දෙන්න මැරිලා නම් සොහන ගාවට ගිහිල්ලා වැඳලා සමාව ඉල්ලන්න කියලා. වලලපු තැන දන්නේ නැත්තම් චෛත්‍යයක් බෝධියක් ගාවට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඒ දෙන්නට පින් දීලා මං අතින් වෙච්ච වැරදි වලට සමාව වෙන්න කියලා සමාව ඉල්ලන්න කියලා දේශනා කළා. එහෙනම් වෙනත් අය පිළිබඳවත් එහෙම දේශනා කළේ. එහෙනම් අම්මා කියලා කෙනෙක් ඉන්නවා එයා ලෝකේ විශේෂයි. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා එයාත් ලෝකේ විශේෂයි. ඒ නිසා තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨියේ අත්ති මාතා අත්ති පිතා කියලා කාරණා දෙකක් සම්මා දිට්ඨික කාරණාවට මේකතු කරලා තියෙන එක විශේෂ හින්දා. ඊළඟට අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතිකව උපදින සත්වයක් ඇත. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. දෙවිවරු ඕපපාතිකවයි උපදින්නේ. නිරයේ ඕපපාතිකවයි උපදින්නේ. මනුෂ්‍ය ලෝකෙත් ඕපපාතිකව ඉපදිච්ච මිනිස්සුયો පිළිබඳව ධර්ම කාරණාවල බොහොම කලාතුරකින් සඳහන් වෙලා තියෙනවා. සත්ත්ව ලෝකයේ ඕපපාතිකව උපදින අය ඉන්නවා. එහෙනම් අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතිකව උපදින සත්වයේ ඇත. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පාවේදෙන්ති. අන්තිම කාරණාව සඳහන් කරනවා සාමාන්‍ය මිනිසයන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ සිහිනුවන හා කතරම් අමාරු දෙයක් වුණත් අමාරු දෙයක් නොවි අමාරු දෙයක් හැටියට නොසලකා පිළි අරගෙන වෑයම් කරපු උත්මයෝ ලෝකේ ඉන්නවා. සාමාන්‍ය මිනිසුන්ට වඩා ඊටම උසස්. හැම දිනාගේම වැඳුම් ලබන්න සුදුසුයි. හැම දිනාගේම පිදුම් ලබන්න සුදුසුයි. හැම දිනාගේම පූජාවල් ඉවසන්න සුදුසුයි. එහෙමයි ලෝකේ ඉන්න බුදුපසේ බුදුමහරහත් උත්තමයෝ වාගේ අය. සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි දේවල් කෙරුවා. බුද්ධත්වයේ ලබන්න කොයිතරම් අමාරුද? රහත් වෙන්න කොච්චර අමාරුද නෙමෙයි මේ මාර්ගඵලයේ ලබන්න කොච්චර අමාරුද පළවෙනි එක කියන කාරණාවයි මේ සාකච්ඡාව. නමුත් එතෙන්ට ආවා කියලා කියහම පාරමිතා 10 පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමිතා 30ක් සම්පූර්ණ කරලා ඉවර වෙලා දැන් තියෙන්නේ දෙව්ලොව ඉපදිලා දෙව්ලොවෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයේ ලබන්න නම් දෙව්ලොවදී හරි අන්තිම ආත්මයේදී හරි සඳහන් කිරුවොත් ආයවතාවක් මේ පාරමිතා 30 සම්පූර්ණ කරන්න ඕන මහා කල්ප ගානක්. බුද්ධත්වයේ ලබන්න නම් එහෙම කරන්න ඕනේ කියලා කිව්වොත් මොනවා කියලා අහන්න නැතුව ඒ කියන නිමේෂයෙන් එහෙමයි කියලා පිළිගන්න පුළුවන් වීරියක් තියෙන්න ඕනේ. දැන් පාරමිතා නම් ඉවරයි. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක් අවීචියේ ඉඳලා ඇවිල්ලා බුදු වෙන්න කියලා කිව්වොත් බුද්ධත්වයේ ලැබෙනවා නම් එච්චර කාලයක් අවීචියේ ඉන්න කැමති වෙන්න ඕනේ. ප්‍රශ්න කිරීමකින් තොරව කැමති වෙන්න ඕනේ. ආන් ඒ වගේ වීරියක් තියෙන්න ඕනේ සම්මා සම්බුද්ධත්වයේ ගාවට යන්න. අපි උතුම් මාර්ග ශ්‍රාවකයන් වහන්සේලා ඒ තැන් වලට ආවේ ඒ අප්‍රමාණ වීරිය වඩලා. එහෙනම් එහෙම අය ලෝකේ ඉන්නවා කියන කාරණාවයි මේ 10 වෙනි කාරණාවෙන් සඳහන් කළේ. අපි මේ කරුණු 10 බොහොම කෙටියෙන් සිහිපත් කළේ. එහෙමනම් දසවස්තුක සම්මාදිට්ඨිය
එතකොට මේ මාර්ග 8 තුල මේ වගේ කරුණු කොච්චර තියෙනවද? මෙතනමත් කරුණු 10ක්. ඊළඟට සම්මා ආජීව කියහම කරුණු 8ක්. එතනම කරුණු 18ක්. ඉස්සල්ලා කරුණු 7ක්. මේ කරුණුත් එකතු වෙච්ච මාර්ගාංග 8ම කතා කරනකොට මොනතරම් කරුණු සමුදායක් එකතු වෙනවද? මේ සියල්ලම එකවර වැටහෙනවා කියන එකයි මාර්ගසිත උපදවනවා කියලා කිව්වේ. ඊළඟට සඳහන් කළා පින්නතෙනි මේ ඔක්කොම මාතෘකා විතරයි මේ වගේ ප්‍රභේද කොච්චර තියෙනවද? ආන්ගේ සියලුම දේවල් එකමවර ඉපැද්දෙව්වා කියන එකයි මාර්ගසිත ඉපැද්දෙව්වා කියලා කියන්නේ. ඒ සිත ඇති වෙන වෙලාවේදී දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා. මාර්ගසිත උපදිනවත් සමගම මෙතෙක්කල් අපට අර වැටහිච්ච නැති දුක්ඛ සත්‍ය දුක පිරිසිඳ අවබෝධ කරගන්නවා. සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. මාර්ග සත්‍ය වඩනවා. නිවන සාක්ෂාත් කරනවා කියන මේ හතරම එකම සැරේ එකම සිතක අරමුණු වෙන්න පටන් ගන්නවා. මෙතෙක්කල් ජීවිතේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂයකටත් වඩා කල් සංසාරේ ආවා. එතෙක්කල් අවබෝධ වෙච්ච නැති දෙයක් මේ මොහොතේ අවබෝධ වුණා කියන එකයි මාර්ගසිත පහළ වුණා කියලා කියන්නේ. ඒ නිසා එක සැරේ අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. නමුත් සඳහන් කරනවා ඒක කොයිතරම් අමාරුද? ටිකක් උත්සාහ කරලා කවදාවත් ඒක කරන්න බෑ. ටිකක් උත්සාහ කළා නම් ඒක කරන්න බෑ. එහෙමනම් උත්සාහ කරද්දි භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට දේශනා ක්‍රමයේ යටතේ මේ විදර්ශනා වඩනවා මේ විදර්ශනා වඩාගෙන යනකොට ඒක පාරම මාර්ගසිත කියන එක පහළ වෙනවා. අපි ඒකට උදාහරණ එකක් දෙකක් සාකච්ඡා කළොත් ඒ කොහොමද මේ විදර්ශනා ඥාන වඩාගෙන යනකොට මාර්ගසිත ඉපදුනේ. කියවනේ අර අංග ඔක්කොම එකම පාර එකම සිතේ උපදින්න ඕනේ කියලා. ඒකට උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කළොත් මේ ගින්න පිළිබඳව. ගින්න භාග්‍යතුන් වහන්සේ බොහෝ තැන්වල උදාහරණයට අරගෙන තියෙනවා. වෙනතනේ වේලිච්ච ලී දෙකක්, වේලිච්ච දඬු දෙකක් අරගෙන අපි අතුල්ලා යනකොට ඒ ඇතිල්ලෙන තැන රත් වෙනවා. ඒකට අතුල්ලනකොට ඇතිල්ලිලා ඒක රත් වෙනවා. එතකොට මේ දඬු දෙක වෙනයි. දඬු දෙක ගෙනාවේ වෙන කොහෙන්වත්. දැන් මේ දෙක එක උඩ තියාගෙන අතුල්ලනකොට කොහෙන්වත් ගෙනාවු දඬු කෑලි දෙකක් එකට තියලා අතුල්ලනකොට රත් වීම කියන ධර්මතාවයක් වෙනම උපදිනවා. දඬු දෙක වෙනයි. ඒ දෙක ඇතිල්ලනකොට රත් වෙනවා කියලා එකක් වෙනම ඇති වෙනවා. මේක රත් වෙලා දන්නේම නැතුව එකපාරම ගිනි ගන්න පටන් ගන්නවා. නමුත් ඒකට දඬු දෙක වෙනමයි තිබුණේ, රත් වීම වෙනම වුණේ, ගිනි ගැනීම කියන එක වෙනම වුණා. එතකොට එහෙමනම් මේ විදර්ශනා ඥාන වඩාගෙන යනකොට එකපාරම දන්නේම නැතුව මාර්ගසිත එකපාරම උපදිනවා. හැබැයි ඉපදුනාට පස්සේ දන්නේ නැහැ නෙමෙයි. මට මාර්ගයේ පහළ වුණා කියලා හොඳටම දැනගන්නවා. ඒ දැනගන්න තරම් අරතරම් ප්‍රඥාවක් උපදිනවනේ. ඒ ප්‍රඥාව තියෙන කෙනාට කවදාවත් සැක නැහැ මට මාර්ගසිත උපන්නද කියලා. එහෙමනම් වියලි දඬු දෙක අතුල්ලගෙන යනකොට රත් වුණා වගේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විදර්ශනාව වඩාගෙන යනකොට තමයි මේ ප්‍රථම ධානයේ වගේ දේවල් පහළ වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විදර්ශනා වඩන කෙනාට ඉස්සරළම ප්‍රථම ධානයේ වගේ ධාන පහළ වෙනවා. ඊළඟට සඳහන් කරනවා දරකබල අතුල්ලගෙන යනකොට එක පැත්තකින් වෙන විදිහකින් ඇති වෙන උණුසුමක් නිසා තව පැත්තකින් එකපාරම ගිනි ගන්න පටන් ගන්නවා. ඒක සඳහන් කරන පින්නතුනි දඬු දෙක අතුල්ලනවා කියලා කියන්නේ හරියට අපේ වෑයම වාගේ වැඩක් කියලා. කාමයන්ගෙන් සහ කුසලයෙන් වෙන් වෙලා වීර්ය වඩාගෙන යනවා කියන එක දඬු දෙක අතුල්ලනවා හා සමානයි කියලා. ඊළඟට දඬු දෙක අතුල්ලනකොට ඇතිවෙන රත් වීම හරියට විදර්ශනා ඥාන වැඩි වීම වගේ වීර්ය කරගෙන යනකොට ඥානෙ වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් දඬු දෙක අතුල්ලනවා කියන්නේ වීර්ය කරනවා වගේ, රත් වෙනවා කියලා කියන්නේ විදර්ශනා ඥාන වැඩෙනවා වගේ දෙයක්.
රත් වෙලා ගිනි ගැනීම කියන කාරණාව හරියට එකපාරම විදර්ශනා ඥාන වැඩිලා මාර්ගසිත පහළ වුණා වගේ වැඩක් තමයි ගිනි ගත්තා කියලා කියන්නේ. එහෙනම් මේක එකපාර වෙන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි කරන්න උදාහරණයක්. ඊළඟට තවත් උදාහරණයක්. මේකට බොහොම සාකච්ඡා කරන්න පුළුවන් අපිට වැටහෙන දේවල්. මේ හකුරු කෑල්ලක් දිවේ තියලා නැත්නම් ටොපියක් දිව උඩ තිබ්බට අපිට කවදාවත් රස නැහැ. කටේ අනිවාර්යෙන් තෙත ගතියක් තියෙන්නම ඕන රස දැනෙන්න. එතකොට ටික රස දැනෙනවා. ඊට පස්සේ මේ ටොපිය හරි හකුරු කෑල්ල හරි උඩු තල්ලට තද කරලා දිවෙන් අතුල්ලන්න පටන් ගත්තොත් රස දැනෙනවා ඉක්මන් වෙනවා. වේගවත් වෙනවා. රස අඟුලිකා විවෘත වෙලා රස දැනෙනවා වේගවත් වෙනවා. ඒ වගේ වීර්ය කරගෙන යනකොට තමයි වැටෙන්නේ. ඊළඟට මේ පැණි රස පිළිබඳව තේබුණකොට මේක හැබැයි නුවා විදර්ශනා ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ දේවල්. හරියටම දකින්න ඕනේ දේවල්. කොහොමද තණ්හාව ඇති වුනේ? කොහොමද සිත පහළ වුනේ? තේකක් බොනකොට අපි කොහොමද තේ බොන්නේ කියලා අපි අධ්‍යයනය කළේ නැහැ කවදාවත්. ගිලින්නේ හැටි. සීනි ටික දාගෙන, තේකොළ ටික දාගෙන, තේක හදාගෙන, කටට අරගෙන ගිලින්න ලෑස්ති වෙලා ගත ගමන් ගිල්ලා නෙමෙයි. දැන් නම් හිතෙන්නේ එහෙමයි. අතට අත් හදා බලන්නකෝ. දිව තද වෙනවා උඩු තල්ලට ඉස්සරලා. දිව තද වෙනකොට අර වතුර තියෙන එක එකපාරම තව එකකට තද කරනකොට දෙපැත්තෙන් වතුර විසි වෙනවා වගේ මේ දිවේ තිබිච්ච කහට සහ සීනි සහිත මේ වතුර මේක තුනී වෙලා දිව පුරාම ගලාගෙන යනවා දෙපැත්තට. ඊට පස්සේ ආයි දිව පහළට වැටෙනවා. වැටෙනකොට අර හැම පැත්තෙම තිබිච්ච මේ ද්‍රව්‍ය ආයි දිව මතට එකතු වෙනවා. ඊට පස්සේ අපි ආයෙත් දිව උස්සලා මේ ටික ගිලෙනවා. ওই ක්‍රියාව බොහොම වේගෙන් සිද්ධ වෙන නිසා වැටහුන්නේ නැහැ. ඊටාම වේගෙන් සිද්ධ වෙන්නේ. අපි සමහරවිට බත් හපනකොට මේක නෑ ඒ කාරණාවට අදාළ නෑ මේ වේගවත් බව කියන්නේ. අපිට හපනකොට හපන දිහා බලාගෙන හිටියම තේරෙන්නේ මොනතරම් වේගෙන් හැපෙනවද කියලා. නමුත් ගලක් වාගේ වුණාම තමයි තේරෙන්නේ මොනතරම් වේගෙන් හැපිලාද කියලා. ඒ ගල කුඩු වෙලා යනවා. එතකොටයි තේරෙන්නේ මොනතරම් වේගෙන් හපනවද කියලා. ඒ වගේ මේ ක්‍රියාවත් ඊටාම වේගෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට වැටහුන්නේ ඒක වෙන හැටි. නමුත් එහෙම පාවිච්චි කරනකොට තමයි අපිට මේ රස දැනෙන්න පටන් ගත්තේ. එක විදිහට එකපාර රස දැනුණා නෙමෙයි. ඒ නිසා අපි මෙතන සඳහන් කරන වෙනම තිබිච්ච රස නම් එකපාර දැනෙනකොට අපිට හිතෙනවා රසයි. එහෙම දැනෙනකොට අපිට ඔකේ ආයෙ වෙන් පටන් ගන්නවා. හරියට හිතහම තවත් ටිකක් මේක දියුණු වෙනකොට හිතහම ඒ වෙන් වෙනවා. මේ සීනි රස. එතකොට තේකොළ හොඳයිද නැද්ද? කිරි එක හොඳයිද නැද්ද? පිටි වර්ගයේ හොඳයිද නැද්ද? සීනි රස වෙනම වැටෙනවා, පිටි රස වෙනම වැටෙනවා, කහට රස වෙනම වැටෙනවා. ඒකට යොදලා තියෙන වතුර, ඒ වතුර වල වෙන දේවල් තිබුණා නම් ක්ලෝරින් සහිත වතුරක් නම් ඒක වෙනම. සමහර කෙනෙක් අහනවා වතුර කිව්ලයි නේද කියලා. ඒ කිවුල් ගතිය අපිට වෙනම වැටුණා. වතුරේ ලුණු ගතියක් තිබුණා නම් වතුර ටිකක් ලුණුද මේ පැත්තේ කියලා අහනවා. ඒ தත්ත්වයක් අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දීර්ඝ උදාහරණයක් අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න ගත්තේ. එහෙනම් මේ වෙනම තිබිච්ච රස කීපයක් තමයි අපිට මේ එකවර වැටෙන්නේ. මේ එකට තේ කෝප්පේ එකම රසයක් නෙමෙයි තිබ්බේ. සීනි රස වෙනයි, කහට රස වෙනයි, පිටිවල රස වෙනයි, වතුරේ රස වෙනයි. නමුත් එකට වැටහිච්ච නිසා අපි කියනවා තේක හරි හොඳයි. අනිත් පැත්තෙන් කියනවා තේක එච්චර හොඳ නෑ. ඒ කියන්නේ අර හොඳ නැති පැත්තත් එහෙමයි. මේ මාර්ගසිතේදී වැටෙන්නේ ඔය වාගේ. මේ වැටහීම කියන එක ඊටාම වටිනා. මේ සියලු දේවල් එකවර වැටෙනවා. හැබැයි ඉතින් නිවන් දකින්න නම් ඔය තේක පිළිබඳව ඇලුනත් නිවන නම් හම්බෙන්නේ නැහැ. තේකටවත් ඇලෙන්න බෑ. ඒකත් පුදුම තෘෂ්ණාවක්. නිවන් දකින්න නම් ඒකත් අත්හරින්න සිද්ධ වෙනවා. ඉතින් උදාහරණ නම් මේවට හරියට ඒ තරම් දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ නැහැ. අපේ ඇයට මතකයි රට්ටපාල ස්වාමීන් වහන්සේට තමන්ගේ ගෙදරින්ම හම්බ වුණේ අහක දාන පිට්ටු ටික. ගෙදරින් ඉස්සෙල්ලා හම්බුනේ බැනුම්නේ. ඊට පස්සේ යන්න ගියා. පස්සේ තමයි අවබෝධ කරගත්තේ ඇවිත් තියෙන පුතා කියලා. නමුත් 16 විසිකණ්ඩ යනවා ඊයේ උයාපු පිළුණු පිට්ටුව. උන්වහන්සේ
නැගණිය ඕක විසි කරන්න නම් යන්නේ මගේ පාත්‍රයට දාන්න. වැළඳුවේ ඒක. උන්වහන්සේ හෙව්වේ නැහැ පිට්ටුව පිළුණුද එම්කවත් හෙව්වේ නැහැ ඒ වෙලාවේ. ඒ කියන්නේ එහෙම තෘෂ්ණාවක් තිබුණේ නැහැ. ඒක මේ පිළිණු ආහාර වළඳන්න කියලා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම තෘෂ්ණාවක් ඇලීමක් තිබුණේ නැහැ කියන කාරණාවයි අපි එකකින් මේ සඳහන් කරන්න හැදුවේ. මේ තේකට ඇලුනම තමයි කියන කාරණාවයි සඳහන් කරන්නේ. ඒ උදාහරණය සඳහන් කළේ. පහතබ්බන් කියන්නේ පිළිතුරේ සඳහන් කරනවා සමුදය සත්‍ය තණ්හාව මේ මාර්ග ප්‍රඥාවෙන් ප්‍රහාණය කරන්න කියලා. පහතබ්බන් කියන්නේ සමුදය සත්‍ය. එහෙනම් මේ තණ්හාව කියන එක මාර්ග ප්‍රඥාවෙන් ප්‍රගුණ ප්‍රහීන කරන්න කියන කාරණාව. ඊළඟට භාවිතෝ කියලා කියනවා වඩනවට, සච්චිකරෝතෝ කියනවා සාක්ෂාත් කරනවට, භාවේතබ්බන් කියලා කියනවා මේ මාර්ග සත්‍ය තමයි වඩන්න ඕනේ කියන කාරණාවට. මාර්ග සත්‍ය වඩන්න. ඊළඟට සච්චිකාතබ්බන් කියලා කියන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගත යුතුයි කියන කාරණාව නිවන අත්පත් කරගත යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව පිළිබඳ ආකාර 4කට බෙදලා මේ දෙවෙනි චතුස්කයේ නැවත සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද පීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී, පස්සම් බයං චිත්ත සංකාරං කියලා ආකාර 4කට බෙදුවා දෙවෙනි චතුස්කයේ. චිත්ත සංකාර කියලා කියන්නේ පඤ්ඤා වේදනා කියන කාරණාව. චිත්ත සංකාරය. මේ වේදනා කියන ධර්මතාවය කොටස් 4කට බෙදලා බුදුරජාණන් වහන්සේ දෙවන චතුස්කයේ දේශනා කළේ ප්‍රීතිය පිළිබඳව තියෙන රළු බව නිසා. ප්‍රීතිය පිළිබඳව තියෙන රළු බව නිසා. මොකද්ද ප්‍රීතිය පිළිබඳව තියෙන රළු බව? සඳහන් කරන ප්‍රීතියේ තියෙන රළු බව කියලා සඳහන් කරාම අපිට ප්‍රීතියක් තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රීතියට වඩා ඊටාම උතුම් ප්‍රීතියක් තියෙනවා මේ ධාන ප්‍රීතිය. ධර්මයේ වැටහෙන්න ඇති වෙන ප්‍රීතිය වැඩි. අපි කියලිම ධාන ප්‍රීතිය ගාව සඳහන් කළොත් ප්‍රථම ධානයේ තියෙන ප්‍රීතිය කොහොමත් අපිට නැහැ. මාගන්ධී බමුණටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. සියලුම කාමයන්ගෙන් පංචකාමයන්ගෙන් වෙන් වෙලා ආපු මට විවේකයෙන් උපන්න ධාන සෝය මනුෂ්‍ය ලෝකේ සුවයට නෙමෙයි දිව්‍ය ලෝක සුවයටත් වඩා උතුම් කියලා දේශනා කෙරුවේ. බ්‍රාහ්මණයේ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයටත් වඩා උතුම්. එතකොට මෙතන සඳහන් කළානේ අපි ප්‍රීතිය පිළිබඳව තියෙන රළු බව නිසාම කියලා. අපට තියෙන ප්‍රීතියේ තියෙන ස්වභාවයට වඩා ඊටාම සියුම්, ඊටාම උසස් ප්‍රීතියක් ප්‍රථම ධානයේ තියෙනවා. ප්‍රථම ධානයේ ප්‍රීතියේ සුවයට වඩා සියුම් දෙවන ධානයේ ප්‍රීතිය. දෙවන ධානය හා සම්බන්ධව කල්පනා කරලා බලනකොට ප්‍රථම ධානයේ ප්‍රීතිය රළු බවක් තියෙනවා. එතකොට දෙවන ධානයේ ප්‍රීතිය තුන්වෙනි ධානයේ එක කල්පනා කරලා බලනකොට එතන රළු බවක් තියෙනවා. තුන්වෙනි ධානයේ තියෙන සුවයටත් වඩා චතුර්ථ ධානයේ සුවය ඊටාත්ම සියුම්. ඒ ධානයට තියෙන සියුම් භවයේ වෙනස නිසා මෙතන මේ ප්‍රීතිය පිළිබඳව රළු බවක් සඳහන් කළා. ඒ ධානයට තියෙන රළු බව. ඒ කියන්නේ ඔද වැඩි ගිය බව එහෙම නැත්නම් වැටහෙන ආකාරය කියලා සඳහන් කරනවා. ධාන මට්ටම් වලදී රළු දෙයක් හැටියට මේක සලකන්නේ ඒකයි. ඔද වැඩි ගිය ප්‍රීතිය. ඒකට සඳහන් කරනවා මොකද්ද ඔද වැඩි ගිය ප්‍රීතිය කියලා කියන්නේ? වැටහෙන ආකාරයේ ගැහෙන, සැලවෙන, ස්පන්දනය වෙන ස්වභාවයක් තියෙනවා. ප්‍රීතියේ ගැහෙන, සැලවෙන, ස්පන්දනය වෙන ස්වභාවයක්. සතුට දරා ගන්න බැරි වෙච්චාම අපේ ඇස් වලට කඳුළු පිරෙනවා, ගැහෙනවා, සමහරලාට මේ හද ගැස්මත් වැඩි. නමුත් ඒ తত্ত্বය ධානයන්ට යන්න සිවුම් වෙවි අඩු වෙවි යනවා. ඒ නිසා ඒ ස්පන්දනය වෙන ස්වභාවයක් තියෙනවා. මෙතන සඳහන් කරනවා. එතකොට ඒ ප්‍රීතිය හොඳ මදි. ප්‍රීතිය නැතුව සුවය තියෙනවා නම් හොඳයි කියලා සඳහන් කරනවා. ළඟට ප්‍රීතිය නැතුව තවත් සිවුම් වෙලා සුවය දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා තුන්වන ධානයට සමවදින්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රීතියේ තියෙන කම්පණය වෙන ස්වභාවය නිසා. මේ කම්පණය වෙවි මේ ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නවා. ඒ කම්පණය වෙන ස්වභාවය නිසාම මෙයාට ලොකු අවශ්‍යතාවයක් ඇති වෙනවා දෙවන ධානයෙන් තුන්වන ධානයට යන්න ඕනේ කියලා. ඒ ප්‍රීතිය ඇති වුනහම ඔද වැඩි ගිය ස්වභාවය නිසා
සංසුන් වෙන ස්වභාවය අඩුයි. මොකද අර පොද වැඩිගේ ස්වභාවය දැනනකොට සංසුන් ස්වභාවය සංසුන් වෙන ස්වභාවය අඩුයි. ඒ නිසා රළුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ අපේ මට්ටමින් නෙමෙයි මේ සඳහන් කරන්නේ ධානලාභීන්ගේ මට්ටමින්. අපිට ඕක රළුයි කියලා කිව්වට අපිට රළු කියන්නේ මොකද්ද කියන වචනේවත් තේරෙන්නේ නැහැ. ධානලාභීන්ගේ මට්ටමින් තමයි මේක පැහැදිලි කරන්නේ. දෙවන ධානයේ තියෙන පුද්ගලයාගේ සිත සංසුන් නැහැ කියලා කියනවා. තුන්වන ධානයේ තියෙන පුද්ගලයාගේ සිත තරම්. අන්න ඒ නිසා ප්‍රීතිය ඕලාරික හෙවත් රළුයි කියලා සඳහන් කරනවා එතන. ඒ පුද්ගලයාගේ ස්වභාවය. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ මුලින්ම පෙන්වලා තියෙන වේදනාව ප්‍රීතියේ ස්වභාවයයි. වේදනාව කියලා කියන්නේ ප්‍රීතියේ මුල් ස්වභාවය. විඳීම කියලා කියන්නේ ප්‍රීතියේ මුල් ස්වභාවය. ඉන් පසුව තමයි සැප ස්වභාවය පෙන්වන්නේ. අන්න ඒ වගේ අවශේෂ පද විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ මේ චිත්ත පටිසංවේදී ආදි වශයෙන් වේදනාව තියෙන ආකාරය දැන ගැනීම කියන එක වේදනාව කියලා කියනවා. වේදනාවේ තියෙන කාරණාව දැන ගැනීම කියන එක වේදනාවයි. මනාව දැන ගැනීමයි. ඒකට බුදුරජාණන් වහන්සේ මේ විදිහට සඳහන් කළොත් වේදනාව කියලා කියන එක දුක් වේදනාව. අපි දුක් වේදනාව කියලා කල්පනා කරොත් පාලියේ වේදනාව කියලා කියන්නේ දැනෙනවා. වේදනාව කියලා කියන්නේ දැනෙනවට පාලියේ. සිංහලයේ වේදනාව කියලා කියන්නේ රිදෙනවට. එහෙනම් මේ භාෂාවේ වෙනස මෙතනදී විශේෂයෙන් හඳුනා ගන්න ඕනේ. වේදනාව කියනකොට අපිට අර රිදෙන ස්වභාවය මතක් වෙන්න පුළුවන්. සිංහලෙන් ඒක රිදෙනවා, පාලියෙන් ඒක දැනෙනවා. පාලිය කියන්නේ එහෙමයි. ඒ නිසා වේදනාව කියන්නේ අවබෝධ කරනවා කියන එකයි. දැනෙනවා කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන්නේ අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා කියන එකයි. ඒ නිසා මේ වේදිත ලක්ෂණ කියලා කියනවා වේදනාවට. වේදිත ලක්ෂණ වේදනාව. ඒ නිසා මේ සැප කියන එක වෙනමම හඳුන්වලා නැහැ බුදුරජාණන් වහන්සේ කොතනවත්. වේදනාව සැප කියන එක මේක වෙනමම හඳුන්වන්නේ නැහැ කියලා සඳහන් කරනවා. වේදනාවේම ප්‍රභේදයක් සැප දුක උපේක්ඛා කියන ධර්මතා තුනම වේදනාවේ ප්‍රභේද හැටියට හඳුන්වලා තියෙනවා. වේදනාවේ ප්‍රභේද හැටියට හඳුන්වලා තියෙනවා සැපයි දුකයි උපේක්ඛාවයි කියන මේ කාරණා තුන. වේදනාවේ ප්‍රභේද. ඒ නිසා වෙනම සැපේ කියන එකක් හඳුන්වලා නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට අනුභවන රසය. මේ අනුභවන රසය කියන වචනේ තේරුම සැප අනුභව කරනවා කියන අර්ථය. සැප අනුභව කරනවා. අනුභවන රසය. ඒක කොයි වගේ කාර්යයක්ද? සැපේ කෘත්‍ය සතුට තියෙනවා නම් එය ලබා දෙන එකයි. මේ සැපය කියන වචනේ තේරුම නැත්නම් සැපය කියන දේ ක්‍රියාව, සැපේ කෘත්‍ය යම් සතුටක් තියෙනවා නම් ඒ සතුට ලබලා දෙන එක තමයි සැපේ කෘත්‍ය. සතුටක් ලබලා දෙන එක. දැන් අපි සැප සහිත කොට්ටයක් හොයාගත්තා. අපි හිතනවා මේ කොට්ටේ නම් හරි සැපයි. එතකොට ඒ කොට්ටේ ඔළුව තියාගත්තාම අපිට හරි සතුටුයි. මේ මෙට්ටේ නම් හොඳයි. ඒ මෙට්ටේ සතුටු වුණාම අපිට සතුටුයි. එහෙනම් සැපයේ කෘත්‍ය තමයි සතුට කියන එක හොයලා දෙන එක. සැපේ කාර්ය සතුට හොයලා දෙන එක. ඉෂ්ඨකාර සම්භෝග කියලා කියන්නේ ප්‍රාර්ථනීය රසයක් එක්ක මුසු වීම තමයි කෘත්‍ය. ප්‍රාර්ථනීය සැපයක් එක්ක මුසු වීම. මොකද මම හොයන්නේ මේ වාගේ සැපයක්. ඒතකොට මගේ ප්‍රාර්ථනාව ඒකයි. ආන්ගේ ප්‍රාර්ථනීය සැපයත් එක්ක මුසු වීම කියන අර්ථයේ ඉෂ්ඨකාර සම්භෝග කියලා සඳහන් කරලා තියෙනවා. චේතසික ආස්වාදය වැටහෙන ආකාරය. මේ චෛතසිකයන්ගේ ආස්වාදයේ වැටහෙන හැටි. මේ චෛතසික වල ඇති වෙන ආස්වාදයෙන් මේ රස කියන එක දැනගන්නවා. චෛතසිකයන්ගේ වැටහෙන ආකාරයෙන් රස දැනගන්න නිසා පස්සද්ධිය මෙහි ආසන්න කාරණාව හැටියට සඳහන් කරලා තියෙනවා. පස්සද්ධිය දීර්ඝ මාතෘකාවක් බොජ්ජංග ධර්මත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් මෙතන අපි කෙටියෙන් සඳහන් කරනවා පස්සද්ධිය මෙහි ආසන්න කාරණාවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතේ මෙතන විශේෂයෙන් කියනවා අනිත් ධර්මයන් මේ අරමුණු කියන එක
ප්‍රධාන වශයෙන් අනුභව කරන්නේ නැහැ කියලා. අනික් ධර්මයන් මේ අරමුණු කියන එක ප්‍රධාන වශයෙන් අනුභව කරන්නේ නැහැ කියන කාරණාව. මොකද එතකොට අනුත් ධර්මයන් අනුභව කරන්නේ නැහැ ප්‍රධාන වශයෙන් මේ කියන කාරණාව අරමුණ. එතන සඳහන් කරනවා ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ කරනවා. නමුත් සැප තරම් වේදනාව තරම් සම්පූර්ණවම අරමුණ පාවිච්චි නොකරන නිසා ඒක ඒ විදිහට සඳහන් කරනවා ස්පර්ශයේ සැප අරමුණු කරනවා. උදාහරණයක් සඳහන් කරලා තියෙනවා ස්පර්ශ මාත්‍රයක් පමණයි. අපි අනික් අතින් අපේ අනික් අත ස්පර්ශ කරනවා. එතකොට ස්පර්ශයේ ස්පර්ශ මාත්‍රයක් පමණයි. ඊළඟට සඳහන් කරනවා සංඥාව සංඥානන මාත්‍රයක් පමණයි. සංඥාව කියන්නේ දැකීම යම. ඒක හඳුනා ගැනීමේ මාත්‍රයක් පමණයි එතන තියෙන්නේ. හඳුනා ගැනීමේ මාත්‍රයක් පමණයි. නමුත් අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය මොකක්ද දන්නේ නැහැ. හඳුනාගත්තා මේ තියෙන්නේ මෙහෙම දෙයක් කියලා. ඊළඟට චේතනා මාත්‍රයක් පමණයි. විඥාණය දැනගැනීමේ මාත්‍රයක් පමණයි. වේදනාව තමයි හරියටම අරමුණේ ප්‍රයෝජනෙ ලබන්නේ. වේදනාව තමයි හරියටම අරමුණේ ප්‍රයෝජනෙ ලබන්නේ. ස්පර්ශ කරනකොට වේදනාවක් දැනුණා. ඒ වේදනාවේ හරියටම ප්‍රයෝජනෙ ලබන්නේ මෙන්න මේ අරමුණයි. එනිසා සඳහන් කරනවා හරියටම අරමුණේ ප්‍රයෝජනෙ ලබන්නේ වේදනාවයි කියලා. මේ ස්පර්ශ කරනකොට වේදනාවක් දැනෙනවා. එතකොට මේ වේදනාවේ තියෙන ප්‍රයෝජනේ සැප සහගතද දුක්ඛ සහගතද? දුක්ඛ සහගත නම් අපි ස්පර්ශ කරන්නේ නැහැ. ඒ නිසා වේදනාව තමයි හරියටම මේ වගේ ප්‍රයෝජනය ලබා ගන්න කෙනා. ඒකට උදාහරණයක් වෙනතුනි සඳහන් කරලා තියෙනවා රජ්ජුරුව සහ අරක්කැමියා පිළිබඳව. රජුයි අරක්කැමියා. රජ්ජුරුවන්ට රාජභෝජන ඔක්කොම හදන්නේ අරක්කැමියා. නමුත් සියලුම භෝජන විශාල ප්‍රමාණයක් අරක්කැමියා ඊටාම ප්‍රණීත විදිහට සකස් කරනවා. එයා ඒ වගේ රස බලන්නේ නැහැ. රසද කියලා බලන්න එයා ටිකක් දිවේ ගාලා බලනවා විතරයි. එයාට හම්බෙන්නේ ඊටාම ස්වල්පයි ටිකයි. නමුත් කොහෙවත් පැත්තක ඉඳලා මේ සියල්ලගේම රස බලන්නේ කවුද? රස බලන්නේ රජුරු. මේ රස වෙනුවෙන් ඔක්කොම දුක් විඳේ අරක්කැමියා. නමුත් එයා යන්තම් දිවේ ගාලා බැලුවා විතරයි සම්පූර්ණ රසය විඳින්නේ රජුරු. අන් ඒකයි මෙතන සඳහන් කරලා තියෙන උදාහරණය විශාල ප්‍රමාණයක් ඔහු හදලා රස විතරක් බලලා ඒ වායේ හොඳම කොටස රජුට බෙදනවා වගේ රජු සම්පූර්ණයෙන්ම රස බලනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා මේ වේදනාව හේවත් සුවය කියන එක රජු වගේ අනික් ධර්මතා සියල්ලම අරක්කැමියා වගේ. වේදනාව රජුට වගේ. අනික් සංඥා විඥාන රූප මේ කියපු දේවල් ඔක්කොම අරක්කැමියා. ස්පර්ශයේ ස්පර්ශ මාත්‍රයක් පමණයි. සංඥාව හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. විඥානය දැන ගැනීම මාත්‍රයක් පමණයි. සිතෙන් දැනගන්නවා සංඥාවෙන් හඳුනා ගන්නවා වේදනාවෙන් තමයි අරමුණු රස හරියටම අනුභව කරන්නේ කියන කාරණාව එතන සඳහන් කරලා තියෙනවා. ඊළඟ සඳහන් කරනවා යම් කෙනෙකුට උපදිනවා නම් ඒ සැපවත් කාරණාවක් කියලා. සුඛ කියලා කියනවා මනාකොට කනවා එහෙම නැත්නම් හාරලා ඉවත් කරනවා සැපවත් කාරණාව. මේ කාරණාව සඳහන් කරන්නේ මනාකොට කනවා සුඛ කියලා කියනවා එහෙම නැත්නම් මනාකොට කනවා එහෙම නැත්නම් හාරලා අයින් කරනවා කියන සැපය විසින් මේ කයෙහි සහ සිතෙහි ඇති ආබාධ. එතකොට මොකද්ද මේ මනාකොට කනවා කියලා කිව්වේ? කයේ සිතේ තියෙන සියලුම ආබාධ සැපය විසින් සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. ඒ කියන්නේ සැපය කියන ධර්මතාවය විසින් අපේ තියෙන වේදනාවල් ඔක්කොම කාලා දානවා. එතකොට වේදනාවක් නැහැ. එහෙම නැත්නම් ඇඟ පුරාම තියෙන වේදනාවල් ඔක්කොම හාරලා අරන් දාලා සම්පූර්ණයෙන්ම ජීවිතේ සැපයෙන් පුරවනවා. සැපේ කියන ධර්මතාවයේ හැටි ඒකයි. ඒ නිසා සඳහන් කරනවා එක්ක කාලා දානවා නැත්නම් හාරලාම ඉවත් කරලා දානවා. සැපේ විසින් එනිසා මේකට සුඛය කියලා කියනවා. සැපේ විසින් ඒක කරන නිසා ඒක සුඛය. සෝමනස්ස වේදනාවට එහෙම නැත්නම් සැපයට ඒ හේතුවක් කියලා දේශනා කරලා තියෙනවා.
එනිසා පින්නතිනි එයද ඊටාම විශේෂ කාරණාවක් හැටියට මෙතන සඳහන් කරලා තියෙනවා. මොකද සමහර විට භාවනා කරන විට මේ තැන වේදනාවල් උපදිනවා. ඒ ඉවත් කරගන්නකොට තව තැනක වේදනාවල් උපදිනවා. ඒ කාරණාව හරියට පැහැදිලි වුනේ නැත්නම් භාවනා කරනකොට වේදනාවක් උපදිනවා. අපි කියමු ධනිස් දෙකේ වේදනාවක් ආවා. දැන් අපි මේ ධනිස් දෙකේ වේදනාව කොහොම හරි නැති කරගන්නකොට තුනටියේ වේදනාවක් එනවා. ඊට පස්සේ කොන්ද මැද්දෙන් වේදනාවක් එනවා. මේ වගේ එකක් ඉවත් කරනකොට එකක් ඉවත් කරනකොට එකක් තව තැනක වේදනාවක් එනවා. එතකොට මේ මෛත්‍රී භාවනාවෙන් සෝය හම්බ වෙනවා, සැපය හම්බ වෙනවා කියලා කියන්නේ මේ මෛත්‍රිය ශරීරයේ පුරාම වඩලා වේදනාවල් ඇති වෙන තැන් වල වඩලා හැම තැනම ඇති වෙන සියලුම වේදනාවල් අයින් කරලා දානවා. දැන් එතකොට මේ සැපේ දිනු කරලා දැන් ඇඟේ කොහෙවත් වේදනාවක් තියනවද? දැන් කොහෙවත් නැහැ. ධානිය වේදනාව වෙනකොට එතෙන්ට වඩනවා, උකුලේ වේදනාව වෙනකොට එහෙම වඩනවා, කොන්දේ වේදනාව වෙනකොට එහෙම වඩනවා. දැන් ඔක්කොම කරලා ඔළුවේ වේදනාවත් අයින් කරලා මුළු සරුවාංගයේම දැන් වේදනාවක් නැහැ. එහෙමනම් සතුට විශ්ින් සුඛය විශ්ින් අර හැම තැනම ඇති වෙන්න තිබිච්ච වේදනාවල් කාලා එහෙම නැත්නම් හාරලා අයින් කරලා දාලා තමන් ඇතුළ පුරාම පැතිරිලා ඉන්නේ. දැන් ඒකට ඇතුළ පුරාම ඉන්නේ කවුද? දැන් ඉන්නේ ඇතුළ පුරාම සුඛය. දැන් වේදනාව කොහෙවත් නැහැ. එහෙනම් මෛත්‍රී භාවනාව හොඳට වැඩුණා කියලා කියන්නේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා බලනකම් මගේ කිසිම තැනක දැන් වේදනාවක් දුකක් කිසිම ඉන්ද්‍රියක කිසිම හේතුවක් නිසා නෑ. දැන් මට හොඳටම සැපයි. අන්න ඒ සැපේ පුළුවන් අනික් කෙනාට දෙන්න. යම්සේ මා සුවපත්ද ඔබත් එසේම සුවපත් වේවා. එහෙනම් අදට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු.